හොඳයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා easy english එකෙත් වෙලා ඉන්න ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ 12 sentences නැත්නම් tenses 12ම සරලව. හොඳයි ඔයාලට මතක ඇති අපි ගිය සතිවල කතා කරා simple tense, continuous tense, perfect tense and perfect continuous tense ගැන. ඉතින් අපි බලමු මේ සතියේ මේ 12ම එකට අරන් සංසන්දනය කරලා කොහොමද වාක්‍ය හදන්නේ මේ tenses 12ම කොහොමද හැසිරෙන්නේ කියලා. මොකද ඉංග්‍රීසි වල වටිනාම tenses 4 මොකක්ද කියලා අහුවොත් මම කියන්නේ මෙන්න මේ tenses 4. simple tense, continuous tense, perfect tense and perfect continuous tense. ඒ නිසා මේ tenses 4 අපිට කතා කරන්න ලියන්න හැම දෙයකටම ගොඩාක් අවශ්‍ය වෙන නිසා ඔයා පුළුවන් තරම් අවධානය යොමු කරලා පුළුවන් තරම් මහන්සි වෙන්න මේ tenses 4 හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඉතින් අපි අපේ පළවෙනි ස්ලයිඩ් එකට මේ tenses 4 ගැන කතා කරන්නේ. මම මුලින්ම දාලා තියෙනවා simple tense, ඊළඟට continuous tense, perfect tense and perfect continuous tense ගැන. හොඳයි අපි බලමු කොහොමද මේ tenses 4 හැසිරෙන්නේ, මොනවාද මේ tenses වල helping verbs, කොහොමද වාක්‍ය හැදෙන්නේ. අපි ගිය සතිවල කතා කරා. ඉතින් මේක ගොඩක් වැදගත් නිසා අපි මේ සතියේ මේ tenses 4ම එකට අරන් කතා කරලා බලමු කොහොමද වාක්‍ය වෙනස් වෙන්නේ, මොනවාද මේ tenses 4 වෙනස් වෙන helping verbs සහ කොහොමද වාක්‍යයක් create කරන්නේ, කොහොමද වාක්‍යයක් හදන්නේ කියලා. හරි, මතක ඇති ඔයාලට simple tense කියන්නේ සරල වාක්‍ය. simple tense වල කතා කරා අපි does කියලා උපකාරක ක්‍රියාවක්, do කියලා උපකාරක ක්‍රියාවක් වර්තමානයේ, did කියලා උපකාරක ක්‍රියාවක් අතීතයේ, will සහ shall භාවිතා කරා අනාගත කාලේ. ඉතින් ඔයාලට ඒ වගේම මතක ඇති shall will වෙනුවට භාවිතා කරන්න පුළුවන්. will තියෙන ඕනම තැනක shall භාවිතා කරන්න පුළුවන් I සහ we සමග පමණක්. ඒ වගේම බලමු කොහොමද simple tense වලින් වාක්‍යයක් හැදෙන්නේ. මුලින්ම තියෙනවා subject, ඊට පස්සේ verb එක, ක්‍රියාවට අදාළ වෙන ක්‍රියාපදයේ, subject කියන්නේ කඩ්රු කරන කෙනා. ඊට පස්සේ වාක්‍යයට අදාළ ඉතිරි කොටසක් තියෙනවා නා rest එක. මම එහා පැත්තෙන් උදාහරණ කීපයක් දාලා තියෙනවා. ඉතින් මේකේ subject එක වෙනුවට මෙතන දාලා තියෙනවා she කියන්නේ ඇය. උපකාරක ක්‍රියාව තමයි go, goes කියලා දාලා තියෙනවා. මම කියන්නම් එහෙම දැන් මේ කියලා. rest එක තමයි there. එහෙනම් වර්තමාන කාල සරල වාක්‍යයක් හදනකොට මම කිව්වා මේකේ මෙම වාක්‍යවල ක්‍රියාවේ තමයි උපකාරක ක්‍රියාව හැංගිලා තියෙන්නේ. එහෙනම් වාක්‍යයට අදාළ වෙන ක්‍රියාපදේ තමයි උපකාරක ක්‍රියාව හැංගිලා තියෙන්නේ. ඒ වගේම ඒකවචන ක්‍රියාපද කියලා වර්ගයක් තියෙනවා කියලා කිව්වා. බහුවචන ක්‍රියාපද කියලා වර්ගයක් තියෙනවා කියලා කිව්වා. බොහෝ වෙලාවට නාමපදයක අගට s එකක් එනවා නම් ඒක බහුවචන නාමපදයක් වෙනවා. නමුත් ක්‍රියාවක් අගට s එනවා නම් ඔයාලා හොඳට මතක තියාගන්න ඒ ක්‍රියාව ඒකවචන ක්‍රියාපදයක්. හොඳයි, අපේ පළවෙනි වාක්‍යය තමයි she goes there. අදහස ඇය එහි යනවා. she goes there. ඔයාලට මතක ඇති මේ වාක්‍ය අපිට කියන්න පුළුවන් රටා 4කට. ඇය එහි යනවා, ඇය එහි යනවද, ඇය එහි යන්නේ නැහැ, ඇය එහි යන්නේ නැද්ද. positive form, positive action form, negative form and negative action form. හොඳයි, එහෙනම් අපි කොහොමද එහෙ යනවද කියලා අහන්නේ. මේකේ අපි හොයා ගන්න ඕනේ මේ වාක්‍යයට අදාළ උපකාරක ක්‍රියාවෙන්. ඔයාලා දැනුවත් අපි ඉගෙනගෙන තියෙනවා මේ goes කියන ක්‍රියාපදය ඇතුලේ හැංගිලා තියෙනවා does කියන උපකාරක ක්‍රියාව. ඉතින් අපි ඒක දැන් ඉස්සරහට ගියොත් ඒක ගලවලා ඉස්සරහට ගත්තොත් ඒක positive action form වාක්‍යයක් වෙනවා. එහෙනම් ඇය එහෙ යනවද කියලා අහන්න අපි කියනවා does she go there? ඇය එහෙ යනවද? ඇය එහෙ යන්නේ නැහැ කියන්නත් ඒ වගේම අපි උපකාරක ක්‍රියාව ගලවලා එළියට අරන් ඒකට not කියන එක එකතු කරනවා. එහෙනම් ඇය එහෙ යන්නේ නැහැ කියන්න නැත යන අර්ථයේ වාක්‍යයක් හදන්න ඔයාලා දැනුවත්. උපකාරක ක්‍රියාවට not එකතු කරොත් ඒක වෙනවා නැත යන අර්ථයේ වාක්‍යයක්. එහෙනම් ඇය එහෙ යන්නේ නැහැ. she does not go there. she does not go there නැත්නම් she doesn't go there. ඇය එහෙ යන්නේ නැද්ද? does she not go there? නැත්නම් doesn't she go there? ඇය එහෙ යන්නේ නැද්ද? අපි බලමු doත් එක්ක කොහොමද ඇසිරෙන්නේ කියලා. ඔයාලට මතකයි බහුවචන ක්‍රියාවන් ඇතුලේ හැංගිලා තියෙන උපකාරක ක්‍රියාව තමයි do. එහෙනම් we go there. අපි එහෙ යනවා. එහෙනම් මෙතන කට්රු බහුවචනයි. ඒ නිසා අපි දානවා බහුවචන ක්‍රියාවක්. කට්රු ඒකවචන නම් අපි දාන්නේ ඒකවචන ක්‍රියාවක්. අදාළ ක්‍රියාපදයට s දානවා. මෙතන go කියන එක goes වෙලා තියෙන්නේ. go කියන ක්‍රියාපදයේ අවසන් වෙන්නේ o අකුරෙන්. එහෙනම් අගට o අකුරක් එනවා නම් ඒක ඒකවචන කරන්නේ es දාලා. ඔයා මේ ලෙසන් එක බලන්න ඇති plural introduction වල අපි කතා කරා. ඒක බැලුවේ නැත්නම් යට ඇති link එක අහපව ගිහලා මේ වීඩියෝ එක රිෆර් කරන්න. හරි, එහෙනම් we go there. අපි එහෙ යනවා. අපි එහෙ යනවද? do we go there?
අපි එහෙ යන්නේ නැහැ. We don't go there. නැත්නම් we do not go there. අපි එහෙ යන්නේ නැද්ද? Don't we go there? නැත්නම් do we not go there? එහෙනම් මේ දෙකම අපි කියනවා වර්තමාන කාලයේ. ඇය එහෙ යනවා. අපි එහෙ යනවා වර්තමාන කාලයේ. එහෙනම් අපි බලමු කොහොමද මේක අතීතයේ හැසිරෙන්නේ කියන. එහෙනම් go කියන ක්‍රියාපදයේ අතීත කාල ක්‍රියාව තමයි past verb එක තමයි went කියලා මම මේ දාලා තියෙනවා. එහෙනම් go කියන ක්‍රියාවේ past verb එක went. එහෙනම් මම කියනවා he කියන්නේ ඔහු he went there. ඔහු එහෙ ගියා. he went there. එහෙනම් ඔයාලා දැනුවත් අපි ඉගෙනගෙන තියෙනවා මේ went කියන ක්‍රියාව ඇතුලේ හැංගිලා තියෙන උපකාරක ක්‍රියාව තමයි did. එහෙනම් ඒක ප්‍රශ්නයක් විදියට අහන්න ඕනේ නම් ඔහු එහෙ ගියාද කියලා අහන්න ඕන නම් අපි උපකාරක ක්‍රියාව අරන් යනවා ඉදිරියට. එතකොට ඒ උපකාරක ක්‍රියාව අරන් ඉදිරියට යනකොට අහපව් අතීත කාල ක්‍රියාව සාමාන්‍ය infinitive verb එකක් බවට පත් වෙනවා. සාමාන්‍ය ක්‍රියාවක් බවට පත් වෙනවා. එහෙනම් අපි ප්‍රශ්නයක් විදියට අහනවා නම් ඔහු එහෙ ගියාද? Did he go there? ඔහු එහෙ ගියාද? Did he go there? ඔහු එහෙ ගියේ නෑ. He did not go there. නැත්නම් he didn't go there. ඔහු එහෙ ගියේ නැද්ද? Didn't he go there? නැත්නම් did he not go there? අන්නේ රිද්ම් එකට තමයි අන්නේ විදිහට තමයි අතීත කාලයේදී හැසිරෙන්නේ. අපි බලමු අනාගත කාලයේදීත් කොහොමද මේ simple tense එක හැසිරෙන්නේ කියලා. You will go there. ඔයා එහෙ යාවි. You will go there කාලය අනාගත කාලය. එහෙනම් you will go there මේක ප්‍රශ්නයක් කරන විදිය ඔයාලා දැනුවත්. will අරන් යනවා ඉස්සරහට. ඔයා එහෙ යාවිද? will you go there? ඔයා එහෙ යන එකක් නෑ. you will not go there. නැත්නම් will not එක මතක ඇති ඔයාලට අපි කෙටි කරා won't කියලා. you won't go there. ඔයා එහෙ යන එකක් නැද්ද? will you not go there? නැත්නම් won't you go there? ඔයා එහෙ යන එකක් නැද්ද? ඒ වගේම වාට මතක ඇති ඔයාලා දැනුවත් shall භාවිතා කරන්න පුළුවන් will තියෙන ඕනම තැනක I සහ we සමග පමණක්. එහෙනම් will වෙනුවට අපිට අවශ්‍ය නම් කියන්න පුළුවන් I සහ we සමග පමණක් I shall go there. මම එහෙ යාවි. I shall go there. හොඳයි අපි ඊළඟට කතා කරමු continuous tense එක ගැන. continuous tense එක ඔයාලට මතකයි අපි කිව්වේ මොනවා හරි දෙයක් මොනවා හරි යමක් එක දිගටම ඒකාකාරීව කරනවා නම් ඒ වාක්‍ය කියන්න අපි භාවිතා කරා continuous tense. ඉතින් continuous tense වල උපකාරක ක්‍රියාපද වුණේ වර්තමාන කාලයේ am is are, අතීත කාලයේ was සහ were, අනාගත කාලයේ will be shall be යොදා ගන්න පුළුවන් I සහ we සමග පමණක් will be වෙනුවට. හොඳයි අපි බලමු කොහොමද මේකෙන් වාක්‍යයක් හදන්නේ කියලා. continuous tense වලින් මුලින්ම තියෙනවා subject කරන්න. එහෙනම් කරන්න පළවෙනි වාක්‍යය දාලා තියෙනවා I. මම කියන කෙනා තමයි මේ වාක්‍යයට අදාළව කරන්නේ. I ඊට පස්සේ helping verb එක. I සමග එන helping verb එක තමයි am. ඊට පස්සේ verb plus ing. verb එකට අපි එකතු කරලා තියෙනවා ing. එහෙනම් ක්‍රියාපදය නාම පදයක් බවට හරවනවා ing එකතු කරලා verb plus ing. go කියන ක්‍රියාවට ing දාපුවම මේක වෙනවා going. අවසානයේ rest එක වාක්‍යයට අදාළ ඉතිරි කොටසක් තියෙනවා නම් අවසානයේට අපිට යොදා ගන්න පුළුවන්. එහෙනම් බලමු I am going there. I am going there. අදහස මම යන ගමන් ඉන්නේ හේ. මම යන ගමන් ඉන්නේ හේ. I am going there. මේකත් අර වගේමයි රටා හතරකට කියන්න පුළුවන්. මේකේ උපකාරක ක්‍රියාව නම් අපිට පේන්නම තියෙනවා උපකාරක ක්‍රියාව am. ඒක අරන් ඉස්සරහට ගියොත් am I going there? මම යන ගමන්ද ඉන්නේ. I am not going there. මම යන ගමන් නෙමෙයි ඉන්නේ හේ. මම යන ගමන් නෙමෙයිද ඉන්නේ හේ. Am I not going there? මම යන ගමන් නෙමෙයිද ඉන්නේ හේ. ඒ වගේමයි I කොහේ තිබ්බත් continuous tense එක අපි භාවිතා කරනවා am උපකාරක ක්‍රියාවක් විදියට. ඒ වගේම ඒක වචන කර්තෘන් සමග අපි භාවිතා කරන්නේ is. ඒක වචන කරන අය සමග is භාවිතා කරනවා. බහුවචන කර්තෘන් සමග අපි භාවිතා කරනවා are. එහෙනම් she is going there. she කියන්නේ එක වචන කර්තෘ කෙනෙක්. එහෙනම් උපකාරක ක්‍රියාව is. එහෙනම් she is going there. ඇය එහෙ යන ගමන් ඉන්නේ. she is going there. ඇය එහෙ යන ගමන්ද ඉන්නේ. is she going there? ඇය එහෙ යන ගමන් නෙමෙයි ඉන්නේ. she is not going there. නැත්නම් අපිට කියන්න පුළුවන් is not කියන එක කෙටි කරලා she isn't going there. ඇය එහෙ යන ගමන් නෙමෙයි ඉන්නේ. ඇය එහෙ යන ගමන් නෙමෙයිද ඉන්නේ. is she not going there? නැත්නම් isn't she going there? ඇය එහෙ යන ගමන් නෙමෙයිද ඉන්නේ. හොඳයි ඒ වගේම බහුවචන කර්තෘන් සමග වර්තමාන කාලයේදී යොදා ගන්න උපකාරක ක්‍රියාව are. එහෙනම් we කියන්නේ බහුවචන කර්තෘ කෙනෙක්. we are going there. අපි එහෙ යන ගමන් ඉන්නේ. we are going there. අපි එහෙ යන ගමන්ද ඉන්නේ. are we going there?
අපි එහෙ යන ගමන් නෙමෙයි ඉන්නේ. We are not going there. අවශ්‍ය නම් are not කියන එක කෙටි කරන්න පුළුවන්. aren't කියලා we aren't going there කියලා කියන්නත් පුළුවන්. අපි එහෙ යන ගමන් නෙමෙයි ඉන්නේ. Are we not going there? නැත්නම් aren't we going there? ඉතින් වර්තමාන කාලයේදී අපි භාවිත කරන උපකාරක ක්‍රියාව am is ඒ වගේමයි අතීත කාලයේ මම එහෙ යන ගමන් හිටියා නැත්නම් කසුන් එහෙ යන ගමන් උන්නා කියන්න අපි භාවිත කරනවා was කියන උපකාරක ක්‍රියාව ඒකවචන කර්තෘන් සමග were කියන උපකාරක ක්‍රියාව බහුවචන කර්තෘන් සමග. එහෙනම් කසුන් කියන්නේ ඒකවචන කර්තෘ කෙනෙක් ඒකවචන කරන්නේ. ඒ නිසා කසුන් was going there. කසුන් was going there. කසුන් එහෙ යන ගමන් හිටියේ නැත්නම් කසුන් එහෙ යමින් සිටියේ උන්නේ. කසුන් was going there. කසුන් එහෙ යන ගමන්ද හිටියේ. was කසුන් going there. කසුන් එහෙ යන ගමන් නෙමෙයි හිටියේ. කසුන් was not going there. නැත්නම් was not කියන එක අපිට කෙටි කරන්න පුළුවන් wasn't කියලා. කසුන් wasn't going there. කසුන් එහෙ යන ගමන් නෙමෙයි දුන්නේ. wasn't කසුන් going there. නැත්නම් was කසුන් not going there. ඒ වගේමයි බහුවචන කර්තෘන් සමග අපි යොදා ගන්නවා were. ඉතින් මේ they කියලා දාලා තියෙනවා. they කියන්නේ බහුවචන කර්තෘ කෙනෙක්. ඒ සමග අපි යොදාගෙන තියෙනවා were කියන උපකාරක ක්‍රියාව. එහෙනම් they were going there. ඔවුන් එහෙ යන ගමන් උන්නේ. ඔවුන් එහෙ යන ගමන්ද හිටියේ. were they going there? ඔවුන් යන ගමන් නෙමෙයි හිටියේ. they were not going there. අවශ්‍ය නම් කෙටි කරන්න පුළුවන් were not කියන එක weren't කියලා. they weren't going there කියන්නත් පුළුවන්. ඔවුන් එහෙ යන ගමන් නෙමෙයි හිටියේ කියන්න. ඔවුන් එහෙ යන ගමන් නෙමෙයිද සිටියේ. නැත්නම් ඔවුන් එහෙ යන ගමන් නෙමෙයිද උන්නේ. were they not going there? නැත්නම් weren't they going there? ඒ වගේමයි අනාගත කාලයේ අපි යොදා ගන්නවා will be. you will be going there. ඔයා එහෙ යන ගමන් ඉඳීවි. නැත්නම් ඔයා එහෙ යමින් ඉඳීවි. you will be going there. ඔයා එහෙ යමින් ඉඳීවිද? will you be going there? ඔයා මෙතනදී යමක් මතක තියාගන්න ඕනේ. මෙතන උපකාරක ක්‍රියාව වෙන්නේ will. be කියන්නේ ආධාරක ක්‍රියාවක්. ඒ නිසා අපි ඉදිරියට අරන් යන්නේ will පමණයි. will you be going there? you will not be going there. you will not be going there. අවශ්‍ය නම් will not කියන එක කෙටි කරන්න පුළුවන් won't කියලා. you won't be going there. will you not be going there? නැත්නම් won't you be going there? අවශ්‍ය නම් අපිට will be වෙනුවට shall be භාවිතා කරන්න පුළුවන් I සහ we සමග පමණක්. එහෙනම් මම හිතනවා ඔයා අදහසක් ගන්න ඇති continuous tense එක ගැනත් කොහොමද මේකේ වාක්‍ය හැසිරෙන්නේ කියලා. අපි යන් අපේ තුන්වෙනි tense එකට perfect tense. perfect tense වල විශේෂත්වයක් තියෙනවා ඔයාලට මතකයි. have has අපිට මුණ ගැසුණා. have has had will have and shall have අපිට මුණ ගැසුණා. ඒ වගේමයි අපි මේකෙදි භාවිතා කරේ ක්‍රියාපදයේ past participle ක්‍රියාපදය. එහෙනම් go කියන ක්‍රියාපදයේ infinitive සාමාන්‍ය ක්‍රියාපදය. when කියන්නේ ඒක අතීත කාල ක්‍රියාව. gone කියනවා ඒ ක්‍රියාවේ past participle අවස්ථාව. එහෙනම් past participle ක්‍රියාව තමයි අපි perfect tense වලට භාවිතා කරන්නේ. හොඳයි she has gone there. හොඳයි perfect tense එකත් ඔයා දැනගන්න අවශ්‍ය කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒකවචන කර්තෘන් සමග වර්තමාන කාලයේ භාවිතා කරන උපකාරක ක්‍රියාව තමයි has. බහුවචන කර්තෘන් සමග අපි have භාවිතා කරනවා. අතීතයේ බහුවචන සහ ඒකවචන කර්තෘන් සමග පොදුවේ භාවිතා කරන්න පුළුවන් had. ඒ වගේම will have භාවිතා කරන්න පුළුවන් අනාගත කාලයේත් ඒ වගේම පොදුවේ shall have භාවිතා කරන්න පුළුවන් I සහ we සමග පමණක්. එහෙනම් අපි බලමු කොහොමද මේකෙන් වාක්‍යයක් හැදෙන්නේ කියලා. මුලින්ම subject එක ඊට පස්සේ උපකාරක ක්‍රියාව බලමු පළවෙනි උදාහරණයත් එක්ක. subject එක she අදහස ඇය. මේකට අදාළ වන උපකාරක ක්‍රියාව තමයි has. ppv කියන්නේ past participle verb. එහෙනම් go කියන ක්‍රියාපදේ past participle අවස්ථාව තමයි gone කියන්නේ. එහෙනම් මෙතන දාලා තියෙනවා gone කියලා past participle අවස්ථාවට. ඊට පස්සේ වාක්‍යයට අදාළ rest එක. rest එක තමයි there. she has gone there. අදහස ඇය එහෙ ගිහිල්ලා. නැත්නම් ඇය එහෙ ගිහිල්ලා තියෙනවා. she has gone there. මේකත් අර වගේමයි යන්න පුළුවන් අපිට for pattern එකට. ඇය එහෙ ගිහිල්ලා තියෙනවා. ඇය එහෙ ගිහිල්ලා තියෙනවද? එහෙනම් මේ වාක්‍යයට අදාළ උපකාරක ක්‍රියාව ගැන ඔයා දැනුවත්. උපකාරක ක්‍රියාව තමයි has කියන්නේ. එහෙනම් has අරන් ඉදිරියට ගියොත් ඒක වෙනවා ප්‍රශ්නකාරක වාක්‍යය. has she gone there? ඇය එහෙ ගිහිල්ලා තියෙනවද? ඇය එහෙ ගිහිල්ලා නැහැ. she hasn't gone there. ඇය එහෙ ගිහිල්ලා නැහැ. she has not gone there. නැත්නම් ඔයාට කියන්න පුළුවන් she hasn't gone there. has not කියන එක කෙටි කරන්න පුළුවන් අපිට hasn't කියලා.
she has not gone there නැත්නම් she hasn't gone there. ඇයි එහෙ ගිහිල්ලා නැද්ද? has she not gone there නැත්නම් hasn't she gone there. අපි බලමු බහුවචන කර්තෘ කෙනෙක් සමග කොහොමද මේක භාවිතා වෙන්නේ කියලා. එහෙනම් බහුවචන කර්තෘන් සමග යොදා ගන්නා උපකාරක ක්‍රියාව තමයි have කියන්නේ. එහෙනම් we කියන්නේ බහුවචන කර්තෘ කෙනෙක් ඒ සමග යොදා ගන්නවා අපි have කියන උපකාරක ක්‍රියාව. we have gone there. අපි එහෙ ගිහිල්ලා තියෙනවා. නැත්නම් අපි එහෙ ගිහිල්ලා we have gone there. අපි එහෙ ගිහිල්ලා තියෙනවද? have we gone there? අපි එහෙ ගිහිල්ලා නැහැ. we have not gone there. නැත්නම් අවශ්‍ය නම් ඔයාලට කෙටි කරන්න පුළුවන් have not කියන එක haven't කියලා. we haven't gone there. අපි එහෙ ගිහිල්ලා නැහැ. අපි එහෙ ගිහිල්ලා නැද්ද? haven't we gone there? නැත්නම් have we not gone there? අපි එහෙ ගිහිල්ලා නැද්ද? හොඳයි අපි have has යොදාගත්තා වර්තමාන කාලයේ. අපි බලමු අතීත කාලයේ had කියන එකේ අදහස තිබුණා කියන අදහස. he had gone there කියන එකේ අදහස he had gone there කියන වාක්‍යය අදහස ඔහු එහෙ ගිහිල්ලා තිබුණා. he had gone there. ඔහු එහෙ ගිහිල්ලා තිබුණාද? had he gone there? ඔහු එහෙ ගිහිල්ලා තිබුණේ නැහැ. he had not gone there. නැත්නම් he hadn't gone there. ඔහු එහෙ ගිහිල්ලා තිබුණේ නැද්ද? hadn't he gone there? නැත්නම් had he not gone there? ඔව් එහෙ ගිහිල්ලා තිබුණේ නැද්ද? අනාගත කාලයේදී අපි භාවිතා කරනවා will have කියන එක. එතකොට මේකෙදිත් උපකාරක ක්‍රියාව වෙලා තියෙන්නේ will කියන එක. එහෙනම් අපි ප්‍රශ්නයක් කරනකොට අරන් යන්නේ will have නෙමෙයි. ඔයා එහෙ ගිහිල්ලා තියේවි. you will have gone there. ඔයා එහෙ ගිහිල්ලා තියේවි. you will have gone there. ඔයා එහෙ ගිහිල්ලා තියේවිද? will you have gone there? ඔයා එහෙ ගිහිල්ලා තියෙන එකක් නැහැ. you will not have gone there. නැත්නම් you won't have gone there. ඔයා එහෙ ගිහිල්ලා තියෙන එකක් නැද්ද? will you not have gone there? නැත්නම් won't you have gone there? ඒ වගේමයි shall have භාවිතා කරන්න පුළුවන් I සහ we සමග පමණක්. I shall have gone there. මම එහෙ ගිහිල්ලා තියේවි. ඊට පස්සේ අපි යනවා අපේ අවසාන tense එක ගැන කතා කරන්න perfect continuous tense එක ගැන. ඉතින් මේක බලමු කොහොමද හැදෙන්නේ කියලා. මුලින්ම subject එක, ඊට පස්සේ උපකාරක ක්‍රියාව helping verb එක, ඊට පස්සේ been කියන දේ add වෙනවා. ඊට පස්සේ been කියන දේ add වෙනවා. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. b e n දාලා තියෙන එක වැරදි. b double e n එන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාවට ing එකතු කරනවා. ඊට පස්සේ rest එක. එහෙනම් බලමු කොහොමද මේ perfect continuous tense එක හැසිරෙන්නේ කියලා. has been, have been භාවිතා කරනවා වර්තමාන කාලයේදී. had been භාවිතා කරනවා අතීත කාලයේදී. will have been සහ shall have been භාවිතා කරනවා අනාගත කාලයේදී. එහෙනම් මේක හැදෙන්නේ මුලින්ම subject එක එකට දාලා තියෙනවා she කියන උපකාරක ක්‍රියාව. ඊට පස්සේ helping verb එක, ඒක තමයි has. ඊට පස්සේ been කියනවා අපිට past participle අවස්ථාවක් නිරූපණය කරන්න අවශ්‍ය නිසා වාක්‍යයට been එකතු කරනවා. ඊට පස්සේ ක්‍රියාපදයට ing එකතු කරනවා. එහෙනම් go කියන ක්‍රියාපදයට අපි ing එකතු කරලා going කියලා හදලා තියෙනවා. ඊට පස්සේ rest එක there. එහෙනම් කාලයක් තිස්සේවා කරමින් ඉන්න මොනවා හරි යමක් පිළිබඳ වාක්‍යයක් කියන්න අවශ්‍ය වෙන වෙලාවට අපි perfect continuous tense එක භාවිතා කරනවා. හොඳයි අපි බලමු අපේ පළවෙනි වාක්‍යයේ අදහස මොන වගේද කියලා. She has been going there. ඇය එහෙ යමින් තියෙනවා. ඇය එහෙ යමින් තියෙනවා. She has been going there. මේකත් අර වගේමයි for pattern එකට යන්න පුළුවන්. ඇය එහෙ යමින් තියෙනවද? Has she been going there? ඇය එහෙ යමින් නැහැ. She has not been going there. නැත්නම් she hasn't been going there. ඇය එහෙ යමින් නැද්ද? Has she not been going there? නැත්නම් hasn't she been going there? ඒ වගේමයි බහුවචන කර්තෘන් සමග අපි යොදා ගන්නවා have been කියන උපකාරක ක්‍රියාවන්. එහෙනම් we have been going there. අපි එහෙ යමින් ඉඳලා තියෙනවා. We have been going there. අපි එහෙ යමින් ඉඳලා තියෙනවද? Have we been going there? අපි එහෙ යමින් ඉඳලා නැහැ. We have not been going there. නැත්නම් we haven't been going there. අපි එහෙ යමින් ඉඳලා නැද්ද? Have we not been going there? නැත්නම් haven't we been going there? ඒ වගේමයි අතීත කාල අදහස ගන්න අපි භාවිතා කරනවා had been බහුවචන කර්තෘන් සහ ඒකවචන කර්තෘන් සමග පොදුවේ. You had been going there. You had been going there. ඔයා එහෙ යමින් ඉඳලා තිබුණා. ඔයා එහෙ යමින් ඉඳලා තිබුණාද? Had you been going there? ඔයා එහෙ යමින් ඉඳලා නැහැ. You had not been going there. නැත්නම් you hadn't been going there. ඔයා එහෙ යමින් ඉඳලා තිබුණ නැද්ද? Had you not been going there? නැත්නම් hadn't you been going there?
ඔයා එහෙ යමින් ඉඳලා තිබුණේ නැද්ද? අනාගත කාලයේදී හදන්න පුළුවන් අපිට will have been සමග ඇය එහෙ යමින් ඉඳලා තියේවි. she will have been going there. ඇය එහෙ යමින් ඉඳලා තියේවිද? will she have been going there? ඇය එහෙ යමින් ඉඳලා තියෙන එකක් නැහැ. she will not have been going there. නැත්නම් she won't have been going there. ඇය එහෙ යමින් ඉඳලා තියෙන එකක් නැද්ද? will she not have been going there? නැත්නම් won't she have been going there? shall have been භාවිත කරන්න පුළුවන් I සහ we සමග පමණක්. we shall have been going there. අපි එහෙ යමින් ඉඳලා තියේවි. we shall have been going there. ඉතින් මම හිතනවා ඔයාලට මේ tenses 4 ගැන හොඳ අවබෝධයක් යන්න ඇති. ඔයා පුළුවන් හැම අවස්ථාවකම මේ tenses 4ෙම වාක්‍ය හදන්න බලන්න. මොනවා හරි ක්‍රියාවක් කරන් මේ tenses 4ටම දාලා බලන්න. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. මොකද ඉංග්‍රීසි වල ගොඩාක් කතා කරන්න සහ ලියන්න අවශ්‍ය වෙන tenses 4 තමයි මේ simple tense, continuous tense, perfect tense and perfect continuous tense කියන්නේ. ඉතින් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. වාට ඕනම ක්‍රියාපදයක් කරන් මේ tenses 4ට දාලා බලන්න පුළුවන්. ඒ වගේම මේ හැම tense එකකින්ම අපිට 4 pattern එකට යන්න පුළුවන්. ඒකත් අතරින් පතර හරි ඔයා ප්‍රැක්ටිස් කරන්න. හොඳයි අපි තව ක්‍රියාපදයක් දාලා බලමු මේ tenses 4ට කොහොමද හැදෙන්නේ කියලා. speak කියන ක්‍රියාපදය අපි දාලා බලමු. speak කියනවා කතා කරනවා කියන අදහසින්. speak කියන්නේ ඒ අදාළ ක්‍රියාවේ infinitive අවස්ථාව, මුල් අවස්ථාව. ඉතින් මේ ක්‍රියාවේ අතීත කාල අවස්ථාව තමයි spoke, past participle අවස්ථාව තමයි spoken. එහෙනම් අපි ඒක දාලා බලමු මේ වාක්‍ය කීපයකට. she speaks English. ඇය ඉංග්‍රීසි කතා කරනවා. I speak English. මම ඉංග්‍රීසි කතා කරනවා. he spoke English. ඔහු ඉංග්‍රීසි කතා කරා. you will speak English. ඔයා ඉංග්‍රීසි කතා කරાવી. I shall speak English. මම ඉංග්‍රීසි කතා කරાવી. අපි යන් continuous tense එකට I am speaking English. මම ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා. she is speaking English. ඇය ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා. we are speaking English. අපි ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා. Kasun was speaking English. Kasun ඉංග්‍රීසි කතා කරමින් සිටියා. they were speaking English. ඔවුන් ඉංග්‍රීසි කතා කරමින් උන්නා. You will be speaking English. ඔයා ඉංග්‍රීසි කතා කරමින් ඉඳීවි. We shall be speaking English. අපි ඉංග්‍රීසි කතා කරමින් ඉඳීවි. යමු perfect tense එකට. She has spoken English. ඇය ඉංග්‍රීසි කතා කරලා තියෙනවා. We have spoken English. අපි ඉංග්‍රීසි කතා කරලා තියෙනවා. He had spoken English. ඔහු ඉංග්‍රීසි කතා කරලා තිබුණා. You will have spoken English. You will have spoken English. ඔයා ඉංග්‍රීසි කතා කරලා තියේවි. I shall have spoken English. මම ඉංග්‍රීසි කතා කරලා තියේවි. අපි යමු අවසානයකට perfect continuous. She has been speaking English. ඇය ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියෙනවා. We have been speaking English. අපි ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියෙනවා. අතීත කාලය had been. You had been speaking English. ඔයා ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තිබුණා. අනාගත කාලයේ she will have been speaking English. ඇය ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියේවි. We shall have been speaking English. අපි ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියේවි. ඉතින් මෙන්න මේ විදිහට මොනවා හරි ක්‍රියාපදයක් කරන් ඔයා මේ tenses 4ටම දාලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. මොකද මේක විශේෂයි. මේකට පුළුවන් තරම් priority එක දෙන්න, මේකට ප්‍රමුඛතාවය දෙන්න. ඒ නිසා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න මේ tenses 4ම අපිට වැදගත්. ඉතින් ඒ වගේම අපිව තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you.